හරි. 10 වසර ළමයි සඳහා අලුතෙන් අපි අවසාන වශයෙන් කතා කරේ පරිගණකය තුල මේ උපාංග ක්‍රියාකාරීත්වයන් සංවිධානය වෙලා තියෙන ආකාරය තමයි අවසාන වශයෙන් අපි සාකච්ඡා කරේ. එතකොට දැන් මේ පෙන්වලා තියෙන රූප සටහන තමයි වොන් නියුමාන් ආකෘතියට අනුව නවතම පරිගණකවල තියෙන ස්ට්‍රක්චර් එක සැලැස්ම හරියට අර නිකන් ගෙදරක සැලැස්මක් වගේ. එතකොට මේ ලා නිල් පාටින් පෙන්눔 කරලා තියෙන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක. මේ තියෙන්නේ පරිගණකයේ තියෙන විද්‍යුත් මොලය. එතකොට මේක ඇතුලේ තියෙන උපාංග ලයිස්තුව තමයි පෙන්නලා තියෙන්නේ. නැත්නම් අපි සාමාන්‍යයෙන් පරිගණකයකට CPU කියලා කියනවා අර පෙට්ටියට. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ තියෙන පෙට්ටියට. නමුත් අපි ඇත්ත වශයෙන්ම ඉගෙන ගන්නකොට මේ CPU කියලා තියෙන්නේ පරිගණකයේ තියෙන විද්‍යුත් මොලයට. එහෙම නැත්නම් ශුද්‍ර සකසනයට. එතකොට මේ ශුද්‍ර සකසනය තමයි ලා නිල් පාට පැහැතින් පෙන්වන්නේ. එතකොට මේක ඇතුලේ විශාල පද්ධති ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඕගලන්ගේ මට්ටමේදී ඒක පැහැදිලි කරන්නේ පද්ධති තුනක් වශයෙන් රෙජිස්ටරය තියෙනවා. මේ අතර තව එකක් එන්න ඕනේ. ඒකේ තියෙනවා වාරක මතකය, එහෙම නැත්නම් කෑෂ් මෙමරි එක. ඒ වගේම arithmetic and logic unit ගණිතමය තර්කන අධීර තියෙනවා. control unit එක තියෙනවා. හරි. right. එතකොට ඒකේ ප්‍රධාන මතකයක් පවතිනවා. හරියට නිකන් අපේ මොලේ වගේ අපි වැඩ කටයුතු කරන්න ප්‍රධාන මතකයක් අවශ්‍යයි. ඒ මතකය අපි නඩත්තු කරගෙන යනවා ක්‍රම දෙකකට. අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරනවා ප්‍රාථමික මතකයයි ද්විතීක මතකයයි කියලා. ඒ කියන්නේ අපේ මතකයේ හැටියට නම් ප්‍රාථමික මතකය කියන්නේ අපි මතකයේ රඳවගෙන පවත්වා ගන්න පුළුවන් තොරතුරු. දැන් සාමාන්‍යයෙන් මම කවුද, අම්මා තාත්තා කවුද, තමන්ගේ නම, පාසල ඒවා කොහෙවත් ලියලා කරලා පාඩම් කරන්නේ නැහැනේ ඔයගොල්ලෝ. එතකොට ඒවා තියෙන්නේ ප්‍රාථමික මතකය තුල. නමුත් දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කියන දේවල් සාමාන්‍ය මොලේ මතක තියාගන්න හැකියාව නැති නිසා අපි ද්විතීක මතකයකට ඒවා තැම්පත් කරනවා. පොතක් පාවිච්චි කරලා ඒක ලියනවා. ඒතර මේ ද්විතීක මතක ගබඩාවන් කියන්නේ අපි පාසලේදී පාවිච්චි කරන පොත හා සමාන ක්‍රියාවක්. එතකොට එවැනි ඒවා තමයි CD තැටි, DVD තැටි, පරිගණකයේ තුල තියෙන දෘඩ තැටි, තව ඉදිරියේදී අපි ඒවා අධ්‍යයනය කරමු. පෙන් ඩ්‍රයිවර්ස් වගේ දේවල් තමයි. එතකොට ඒවල තොරතුරු ස්ථීරව තැම්පත් කරලා තියන්න පුළුවන්. මොකද පරිගණකයේ තියෙන ප්‍රාථමික මතකය විදුලිය විසන්ධි කරපුවම නැති වෙනවා. ඒක නිසා අපි ද්විතීක මතකයකට ගබඩා කරනවා. ඒ වගේම පරිගණකයේ ප්‍රධාන ව්‍යුහය තුල තියෙනවා ආදාන උපාංග. ඒ කියන්නේ පරිගණකයට තොරතුරු ලබා දෙන අවයව පද්ධති සහ පරිගණකයෙන් තොරතුරු පිටතට ලබා ගන්න පුළුවන් අවයව පද්ධති මොනවද? එතකොට මේ සැලැස්මට තමයි අපි ඕගොල්ලන්ගේ ඔය පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය විදිහට හඳුන්වන්නේ. හරි. අද අපි එතන ඉඳලා ඉදිරියට යනවා. මාතෘකාව දාන්න input devices. සිංහලෙන් දාන්න අපි ආදාන උපාංග. ආදාන උපාංග. ඒක යටතේ ලියන්න. පරිගණකය වෙත තොරතුරු ඇතුළත් කළ හැකි. පරිගණකය වෙත තොරතුරු ඇතුළත් කළ හැකි උපාංග ආදාන උපාංග ලෙස හඳුන්වනු ලැබේ. ආදාන උපාංග ලෙස හඳුන්වනු ලැබේ. දැන් ඒ අතරින් අපිට උපාංග ලයිස්තුවක් මම මේ රූප සටහනේදී තියෙනවා. කැමරාව තියෙනවා, ටච් ස්ක්‍රීන් එක තියෙනවා, මවුස් එක, කීබෝඩ් එක, ජොයිස්ටික්, වෙබ්කැම් එක, ට්‍රැක් බෝල්, මයික් උපකරණය, මයික්‍රොෆෝන් එක. මෙවැනි පද්ධති ගණනාවක් පරිගණකයට තොරතුරු ඇතුළත් කළ හැකි අවයව විදිහට තියෙනවා. රයිට්. අපි ඒක ලියාගමු මේ විදිහට. රයිට්. ආදාන උපාංග කීපයක් ලියාගෙන යන්න. කීබෝඩ් එක, මවුස්, සිංහල වචනය අවශ්‍ය නම් ඒවා ඉදිරියෙන් ලියන්න. යතුරු පුවරුව, මවුසයට අපි කියන්නේ සිංහලෙන්
මූසිකය. නැත්නම් ඒකට මීයා කියලා එහෙම ලියන්න එපා. මූසිකය. මයික් ඇමතුම් උපාංගය. ස්කෑනර් පරිලෝකනය. පරිලෝකනය. ඊළඟට තියෙනවා ලයිට් පෙන් ආලෝක පෑන. ටච් ස්ක්‍රීන් ස්පර්ශ තිරය. දැන් ඔබගේ දුරකථනයේ තියෙන ටච් ස්ක්‍රීන් එකක් තියෙන ස්පර්ශ තිරයක්. ඒ වගේම ATM යන්ත්‍රවල සල්ලි ගන්න යන්ත්‍රවලත් අපිට ටච් ස්ක්‍රීන් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් තියෙන ස්පර්ශ තිර තමන්ගේ නවතම රූපවාහිනී තිරත් බොහෝ වෙලාවට ටච් ස්ක්‍රීන් ක්‍රමයට වැඩ කරනවා ස්මාර්ට් රූපවාහිනී. හරි. ජොයිස්ටික් මෙහෙයුම් යටිය. මෙහෙයුම් යටිය. ගොඩක් වෙලාවට අපි පරිගණක ක්‍රීඩා සඳහා භාවිතා කරන උපකරණයක්. බාකෝඩ් රීඩර් තීරු කේත කියවනය. තීරු කේත කියවනය. වෙබ්කැම් වෙබ් කැමරාව. ට්‍රැක් බෝල් ට්‍රැක් බෝල් එකක් මෙන්න මෙතන තියෙනවා ට්‍රැක් බෝල් එකක්. ඒ කියන්නේ මවුස් එක වගේම තමයි ඒක උඩ තියෙනවා එහාට මෙහාට කැරකෙන බෝලයක්. ඒ බෝලේ උඩ තමයි අපිට අත තියාගන්න පුළුවන්. ට්‍රැක් බෝල් මවුස් එක හා සමානම උපකරණයක්. ඊට assume වැඩ කටයුතු කිරීමේදී ට්‍රැක් බෝල් එක අපි භාවිතා කරනවා. නමුත් සාමාන්‍යයෙන් අපි වැඩ කටයුතු වලදී මවුස් එක භාවිතා කරන්නේ. ඩිජිටයිසර් මෙන්න තියෙනවා ඩිජිටයිසර් කියන එක. ග්‍රැෆික් පෑඩ් තමන්ට ඕන දේවල් මේකේ අඳින්න පුළුවන්. ඒක පරිගණක චිත්‍රයක් විදිහට ලබා ගන්න පුළුවන්. CCTV කැමරා. සමීප දසුන් ටෙලිවිෂන්. හරි. දැන් අපි විශේෂිත උපකරණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු බලන්න. දැන් ඔය අතරින් බාකෝඩ් රීඩර් දැන් ගොඩක් වෙලාවට මේ වෙළඳ කටයුතු වලදී ඒ භාණ්ඩවල අඩංගු තොරතුරු පිළිබඳව හඳුනා ගැනීමට පරිගණක අනුසාරයෙන් හඳුනා ගැනීමට මෙවැනි රේඛා සමූහයක් පවතින ක්‍රමවේදයක් පවතිනවා. එතකොට මේක මගින් ගොඩක් වෙලාවට ඒ වෙළඳ භාණ්ඩයේ තියෙන මිල හඳුනා ගැනීම ක්ෂණිකව සිදු කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ බාකෝඩ් රීඩර් එක. ඒ වගේම වර්තමානයේ මේකට පසුව තියෙන තවත් නවතම සලකුණු ක්‍රමයක් තමයි QR කේතකය. එතකොට මේ දෙක ගොඩක් වෙලාවට අපිට වෙළඳ කටයුතු වලදී සෑම භාණ්ඩයක්ම මිලදී ගන්නකොට ඒ භාණ්ඩයේ තියෙන తත්වය, ගුණාත්මක භාවය, මිල වගේ දේවල් පරිගණක අනුසාරයෙන් කියවීමේදී මේවා භාවිතා වෙනවා. හරි. right. දැන් අපි ලියාගත්ත කොටස් යටතේ විශේෂිත උපකරණ තමයි දැන් මම මෙතනදී කියන්න යන්නේ. මොකද අනිත් ඒවා පිළිබඳව ඔබට අදහසක් තිබෙනවා. right. දාන්න පොඩි මාතෘකාවක් barcode reader. එහෙම නැත්නම් අපි කියනවා තව එකක් barcode reader. ඒක ඇරට ලියන්න මේ විදිහට වර්තමානයේ බොහෝ වෙළඳ කටයුතු වලදී නිමි භාණ්ඩවල තොරතුරු පරිගණකය අනුසාරයෙන් දැක්වීමේ ක්‍රමයක් ලෙස තීරුකේත භාවිතා වේ. එලෙසම QR කේතන ක්‍රමයද වර්තමානයේ භාවිතා වේ. QR කේතන ක්‍රමයද
වර්තමානයේ භාවිතාවේ. දැන් මේක ගැන තව ටිකක් ඉදිරියේදී ඉගෙන ගන්න තියෙනවා. දැන් මේකේ විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට අපිට මිල තමයි කියව ගන්න පුළුවන්. මේකෙදි හැකියාව පවතිනවා මේ ඒ පාරිභෝගිකයාට අර වංචා භාණ්ඩ ගන්නෙ නැතුව. ඒ කියන්නේ ඔරිජිනල් භාණ්ඩෙම මිලදී ගැනීමේදී පහසුවක් ඇති කරලා තියෙනවා මෙන්න මේ සලකුණු ක්‍රමය මගින්. හේතුව තමයි දැන් මේ සලකුණ තමන්ගේ QR කෝඩ් එක කියවන්න උපකරණයක් අවශ්‍යයි. නමුත් දැන් මේ උපකරණය දැන් බාකෝඩ් එක වගේ මෙවැනි උපකරණයක් සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. තමන්ගේ ස්මාර්ට් දුරකථනයේදී මේ ක්‍රියාවලිය තියෙනවා. මතක ඇති ඔයගලන්ට අර WhatsApp දුරකථනයේදී තිබෙනවා QR කෝඩ් කියවනේ ක්‍රමය. ඒතකොට ඒ කියන්නේ තමන්ගේ ස්මාර්ට් දුරකථනය QR කේත කියවනයක් විදිහට සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒතකොට ඒකෙන් ඒ උපකරණේ මගින් එහෙම නැත්නම් ඒ භාණ්ඩයේ මේක කියවීම මගින් මේ භාණ්ඩයට අයිති වෙළඳ සමාගම මව් ආයතනයේ තියෙන වෙබ් අඩවිය දක්වා කෙලින්ම සම්බන්ධ වෙනවා. ඒතකොට හොර එකක් දීලාද නැද්ද කියන එක අපිට ඒකෙන් තහවුරු කරගැනීමේ හැකියාව පවතිනවා. ඒතකොට මේකට වඩා පාරිභෝගිකයා සුරක්ෂිතභාවයක් පවතිනවා QR කේතකේ. හරි අපි ඒක ඉදිරියේදී අපි කතා කරමු. right ඊළඟට දාමු MICR short form එක. MICR Magnetic Ink Character Reader. Magnetic Ink Character Reader. ඒ කියන්නේ දැන් විශේෂිත චුම්බක ගුණ තියෙන, ඒ කියන්නේ ඇලෙන සුළු චුම්බක ගුණ තිබෙන තීන්තයකින් තමයි මේ අක්ෂර අන්තර්ගත කරලා තියෙන්නේ. සාමාන්‍ය කාබන් ක්‍රමයකට නෙමෙයි. සිංහලෙන් අපි කියනවා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. මේක මගින් ව්‍යාජ පිටපත්, ඒ කියන්නේ ලිපි ලේඛනවල මේ ව්‍යාජේවද එහෙම නැත්නම් ඔරිජිනල් ඒවද කියන එක හඳුනා ගන්න ක්‍රමවේදයක් තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට ඒකට නිෂ්පාදනයේදී මේක අදාළ ආයතනයට විශේෂිත තීන්ත අනුලක්ෂණයක් භාවිතා කරලා තමයි මේ කෝඩ් එක ලියලා තියෙන්නේ. එතකොට ඒක කියවන්න මෙවැනි උපකරණයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ උපකරණයට තමයි අපි කියන්නේ MICR. එතකොට මේ චෙක්පත වළංගු එකක්ද එහෙම නැත්නම් ව්‍යාජ එකක්ද කියලා හොයා ගැනීම සිදු කරන්නේ මේ MICR උපකරණය මගින්. හරි. දමන මාතෘකාව MICR magnetic right. මෙම උපකරණය මගින් ලිපි ලේඛනවල නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම සිදු කළ හැකිය. විශේෂයෙන් මුදල් නෝට්ටුවල චෙක්පත්වල සමහරවිට හැඳුනුම් පත්වලත් පාවිච්චි කරනවා. සමහර හැඳුනුම් පත්වල අර දුඹුරු පාට තද දුඹුරු පාට වර්ණයෙන් තියෙන පටියක් තිබෙනවා. හැඳුනුම් පත්වල මෙම ක්‍රමය භාවිතා වේ. right. එතකොට මේකත් input device එකක් විදිහට තමයි අපි සැලකෙන්නේ. තව අපි විශේෂිත තවත් උපකරණයක් පවතිනවා input device එකක්. අපි ඒකට කියනවා OMR. හරි මාතෘකාව දාන්න. ඊළඟ උපකරණේ OMR optical mark recognizer. mark කියන්නේ සලකුණු කරනවායි කියන එකනේ. recognizer කියන්නේ හඳුනා ගන්නවා. එතකොට ඒක මතක තියාගන්න ලේසි ක්‍රමයක් ඕනේ. නැත්නම් මේවා සිංහලෙන් අකුරු පටලව ගන්න පුළුවන්. ඔව්. ඒතර optical කියන්නේ ප්‍රකාශ. එහෙම නැත්නම් ආලෝක කියන අදහස. ඒතර ප්‍රකාශ mark කියන්නේ සලකුණු, recognizer සංජානනය. මේ උපකරණයට පුළුවන් කිසියම් ડોකියුමන්ට් එකක් මත සලකුණු කරලා තියෙන මාක් කරලා තියෙන ඒවා අඳුන ගන්න. දැන් විශේෂයෙන් අපි ඒකට විශේෂ කඩදාසියක් අවශ්‍යයි. ඒ වගේම විශේෂ සලකුණු කිරීමේ පැන්සලක් අවශ්‍යයි. දැන් ඔය විභාග ප්‍රතිඵලවලදී ප්‍රතිඵල චෙක් කරනකොට ඔය
ඔයගොල්ලෝ ඉරි ගහන ප්‍රශ්න පත්‍ර චෙක් කරගන්න ගොඩක් වෙලාවට මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඉස්කෝලේ නම් කරන්නේ උත්තර වලට හරියන කොටු සටහනක් කපලා ඉවරලා ඒ කොලේ තියල වල ටක් ටක් ගාලා හරි දාන එකනේ. මේ උපකරණේ තියෙනවා. ඒතකොට මේ උපකරණයට ඔය ඒ පිළිතුරු පත්‍ර සියල්ලම දාපුවම ෂණිකව කවුන්ට් කරලා කියනවා පිළිතුරු ප්‍රමාණය කොපමණ හරිද කියන එක. ඒක ගොඩක් වේගවත්. හරි. යටි ලියන්න මේ විදිහට. ඔව්. මෙම උපකරණයේද ආදාන උපාංගයක් වේ. එනම් කඩදාසි මත සලකුණු කරනු ලබන එම සලකුණු හඳුනා ගැනීම සඳහා භාවිතා වේ. එම සලකුණු හඳුනා ගැනීම සඳහා භාවිතා වේ. වර්තමානයේ කෙටි ප්‍රශ්න ලකුණු කිරීම ඡන්ද පත්‍රිකාවල මෙම ක්‍රමය භාවිතා වේ. ලංකාවේ නම් ඡන්ද පත්‍රිකාවල තාම OMR සිස්ටම් එකට බලන්නේ නැහැ. ඡන්ද පත්‍රිකාව කතිර ගහලාද කියලා දිග ඇරලම තමයි බලන්නේ. වෙනත් රටවලදී තිබෙනවා කඩදාසි. ඒතර කඩදාසියක පැන්සලේ ලකුණු කරපුවම ඒවා පැක් එකක් විදිහට එකතු කරලා මේ යන්ත්‍රයට දාපු ගමන් ටක් ගාලා කියනවා ප්‍රතිඵල ප්‍රමාණය. හරිද? දැන් ඊටත් වැඩි අලුත් ක්‍රම පාවිච්චි කරන වෙනත් රටවල් අපි තාම මේ ක්‍රමයවත් පාවිච්චි කරන්නේ නැහැ. වෙනත් රටවල් වල තියෙනවා ඒක සංඥාපෝරුව. එතකොට එතනට ගිහිල්ලා අවශ්‍ය පුද්ගලයාගේ ඉදිරියේ තියෙන බටන් එක ප්‍රෙස් කරන්න තියෙන ඒ වෙලෙම ඡන්දේ කවුන්ට් වෙනවා. එතකොට අර මේ විශාල මිරිස් ප්‍රමාණයක් දාගෙන ඡන්ද ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කල් යන්නේ නැහැ. ඡන්දේ ඉවර වෙනකොටම එක එක ජයග්‍රාහකයාගේ පිළිබඳ තොරතුරු කියන්න පුළුවන්. එවැනි දේවල් වලින් ගොඩක් වංචා කටයුතු දේවල් අඩු වෙනවා. නැත්තම් මෙහෙදි වෙන්නේ එකතු කරලා ඉවරලා පස්සේ ඒවා ඕන විදිහට වෙනස් කර කර ප්‍රකාශ කරනවා. ගුවන් විදුලියෙන් ටීවී එකෙන් කියන දේ තමයි අපි ගොඩක් වෙලාවට පිළිගන්නේ. එහෙමනේ. නමුත් ඒ අතර වංචා වෙන්න පුළුවන්. හරියට ගණන් කරාද දන්නෙත් නැහැ. එකක් මග ඇරුණාද දන්නේ නැහැ. වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට තාක්ෂණයට යොමු වීම තුලින් ගොඩක් වෙලාවට මේ වංචා කටයුතුත් නැති වෙනවා. හොරහතුරු ක්‍රියාකාරීත්වයන් නැති වෙනවා. මොකද හැමෝම සිස්ටම් එකකට පුරුදු වුණාට පස්සේ එකිනෙකා අතර වංචාමය දේවල් සිදුවනීම අඩු තත්වයකට පත් වෙනවා. ඒවත් ඔළුවේ තියාගන්න. හරි. හරි. අපි ඊළඟ එක බලමු. ඔප්ටිකල් කැරක්ටර් රීඩර්. ඔප්ටිකල් කියන්නේ ප්‍රකාශ, කැරක්ටර් කියන්නේ අක්ෂර, රීඩර් සංජානනය. මේ උපකරණයට පුළුවන් ලිපි ලේඛනයක තිබෙන අක්ෂර කියවීම සිදු කරන්න. දැන් උදාහරණයක් අපි දැන් මේ ලිපි ලේඛනයේ තියෙන තොරතුරු පරිගණකගත කරන්න නම් අපි ටයිප් කරන්න ඕනේනේ. එහෙම නැත්නම් ස්කෑනර් එකෙන් මේක පික්චර් එකක් විදිහට පරිගණකයට ගන්න ඕනේ. පින්තූරයක් විදිහට ගත්තම අපිට ඒකේ තියෙන අකුරු වෙනස් කරන්න, ටයිප් කරන්න වෙනස් වීම හැකියාව අඩුයි. දැන් මේ උපකරණය මගින් පුළුවන් ඒ ડોකියුමන්ට් එකේ තියෙන අක්ෂර පරිගණක අක්ෂර බවට පරිවර්තනය කරන්න. එතකොට අපි ටයිප් කරා හා සමානයි. එතකොට ටයිප් කරනට වඩා ගොඩක් වේගෙන් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් ඒක යටතේ ලියන්න OCR optical character reader. මෙම උපාංගයද ආදාන උපාංගයක් වන අතර ලිපි ලේඛනවල අඩංගු අක්ෂර පරිගණක අක්ෂර බවට පරිවර්තනය කර ගැනීම සිදු කළ හැකිය.
හරි පැහැදිලිද? right. right. දැන් අපි සාකච්ඡා කරේ විශේෂ ආදාන උපකරණ පිළිබඳව. එතකොට ඒ යටතේ අපි කතා කරා බාකෝඩ් රීඩර් එක ගැන, පොඩි අවබෝධයක් ලබා දුන්නා QR කේතකය ගැන, ඊළඟට MICR magnetic ink character reader පාවිච්චි කරේ මොකටද? චෙක් පත්වල තිබෙන නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලින් වලට ගොඩක් වෙලාට පාවිච්චි වෙනවා. ඊළඟට OMR optical mark recognizer කඩදාසියක් මත සලකුණු කරලා තියෙන දේවල් හඳුනා ගන්න පුළුවන්. OCR කඩදාසියක් මත තියෙන අක්ෂර පරිගණක අක්ෂර බවට පරිවර්තනය කරගන්න මේ උපකරණේ පාවිච්චි වෙනවා. හරි, අපි ඉදිරියට යන්. තවත් තිබෙනවා අපිට එවැනි ආදාන උපකරණයක් වර්තමානයේ බහුලව පාවිච්චි වෙන ATM යන්ත්‍ර, automated teller machine කියන එක. ඒකේ ක්‍රම දෙකක් දැනට වර්තමානයේ භාවිතා වෙනවා. එකක් තමයි ඒකේ තොරතුරු, පුද්ගලයාගේ තොරතුරු හඳුනා ගැනීමට magnetic ink character reader එකක් පාවිච්චි වෙනවා. බලන්න ඒක වෙනි කාඩ් එකක යට දුඹුරු පාට පටියක් පවතිනවා. ඒක ඇවිල්ලා තීන්ත අනුලක්ෂණ කියවනයක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ ඔබගේ රහස්‍ය තොරතුරු ඒක තුල අන්තර්ගත වෙන්නේ. තවත් ක්‍රමයක් වර්තමානයේ හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ තියෙන්නේ SIM කාඩ් පතක්. ඒතර මේ SIM කාඩ් පත තුල ඔබගේ තොරතුරු අන්තර්ගතව පවතිනවා. එතකොට මේ ක්‍රම දෙකම වර්තමානයේ දැනට බහුලව පාවිච්චි වෙනවා. නමුත් මේ උපකරණවලදී විශේෂයෙන් එවැනි කාඩ් පත්වල තොරතුරු කියවීමට අපිට පාවිච්චි කරන යන්ත්‍රය ATM යන්ත්‍රය. automated teller machine. හරි, ඒක ගැන ලියන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. right. ඊළඟට අපි යමු ප්‍රධාන මාතෘකාවක් දාන්න ඊළඟට ආපහු output devices. What are the output devices? ප්‍රතිදාන උපාංග. ඒ කියන්නේ දැන් පරිගණකයෙන් සකස් කරන ලද තොරතුරු අපි පිටතට ගන්න ක්‍රම තිබෙනවා. උපකරණ. ඒ උපකරණින් ප්‍රධානම එක තමයි ගොඩක් වෙලාවට පරිගණකයේ තියෙන පරිගණක තිරය. ඊළඟට පරිගණකයේ තියෙන ස්පීකර්ස්. ඊළඟට මුද්‍රිත පිටපත් ලබා ගන්න අපි පාවිච්චි කරන මුද්‍රණ යන්ත්‍රය. ඒතර ස්පීකර්ස් විදිහටම පාවිච්චි කරන සමහරලාට හෙඩ්ෆෝන් එක. හැබැයි හෙඩ්ෆෝන් එකේ ආදානයට මයික් එක තියෙනවා, ප්‍රතිදානයට ස්පීකර්ස් දෙක තියෙනවා, හෙඩ්ෆෝන්ස් දෙක තියෙනවා. තව තියෙනවා ප්‍රක්ෂේපණ යන්ත්‍රය. අපි කියනවා ප්‍රොජෙක්ටර්. මේවා තමයි වර්තමානයේ අපි ප්‍රතිදාන උපාංග විදිහට සලකන්නේ. රයිට්. ඒක යටතේ ලියන්නේ මේ විදිහට. පරිගණකය මගින් සකස් කරන ලද තොරතුරු. පරිගණකය මගින් සකස් කරන ලද තොරතුරු පිටතට ලබා ගැනීමේ උපාංග ලෙස ප්‍රතිදාන උපාංග ක්‍රියාත්මක වේ. අපි කීපයක් ලියාගමු. ස්පීකර්ස්, headphones, monitor, projector, printer, plotter. plotter යන්ත්‍රයක් කියන්නේ printer ඒ වගේම ලොකු ප්‍රමාණයව. දැන් ඔය digital banner වගේ දේවල් print කරන්නේ. එවැනි යන්ත්‍රයකටත් අපි printerයක්ම තමයි. නමුත් විශේෂයෙන් අපි ඒකට කියනවා plotter යන්ත්‍රය. විශාල ප්‍රමාණයේ මුද්‍රණ කටයුතු සඳහා පාවිච්චි කරන යන්ත්‍රය. හරි. අපි යන් ඉදිරියට. දැන් අපි ඉගෙන ගත්තා ආදාන උපකරණ
ඒ වගේම ප්‍රතිදාන උපකරණ මොනවද කියලා. එතකොට මේ උපකරණ වලට පුළුවන් සමහර ඒවලට ආදාන වැඩ කටයුතු කරන්න විතරයි. තොරතුරු ඇතුල් කරන්න විතරයි. සමහර උපකරණ වලට අපිට පුළුවන් වෙන්නේ තොරතුරු පරිගණකයෙන් එළියට ඒවා පෙන්වන්න විතරයි. නමුත් සමහර උපකරණ තියෙනවා මේ ක්‍රියා දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක වෙලාවකදී ආදාන උපකරණයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. එක වෙලාවකදී ප්‍රතිදාන උපකරණයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට මේ දෙකටම මැදි වෙන උපකරණ ඒ විදිහට පෙන්වලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ තනියෙන් ආදාන උපකරණ, මේ තියෙන්නේ ප්‍රතිදාන උපකරණ, දෙකටම මැදි වෙන ඒවා. දැන් අපි CD තැටියක් ගත්තොත් දැන් CD තැටියට තොරතුරු අපිට පිටපත් කරන්න පුළුවන් අවුට්පුට් එකක්. ඒ වගේම ඒ CD තැටිය වෙන කම්පියුටරේ දැම්මොත් ඒකේ තියෙන තොරතුරු අපිට කියවන්න පුළුවන් ඉන්පුට් එකක්. ඒ හා සමානවම ක්‍රියාත්මක වෙනවා පෙන් ඩ්‍රයිවර් එක. තොරතුරු දාන්නත් පුළුවන්, නැවත කියවන්නත් පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරන ස්පර්ශ තිර ඕනම එකක්. තමන්ගේ දුරකථනය වෙන්න පුළුවන්, තමන්ගේ පරිගණක තිරේ ටච් ස්ක්‍රීන් එකක් වෙන්න පුළුවන්, තමන්ගේ රූපවාහිනිය වෙන්න පුළුවන්. ස්පර්ශ තිරය. අර ATM යන්ත්‍රවලත් තියෙන ස්පර්ශ තිරයක් දැන් වර්තමානයේ අලුතෙන් තියෙනවලු. right. එතකොට ඒකේ ආදාන ක්‍රියාවක් තිබෙනවා, ප්‍රතිදාන ක්‍රියාවක් තිබෙනවා. ඒ වගේම මේ කැමරා ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ මතුවෙනවා. දැන් වෙබ් කැම් එකක් වගේ දෙයකකින් පුළුවන් වෙන්නේ ආදානය විතරයි. පෙන්වන්නේ නැහැ. හරි? හොඳ කල්පනාවෙන් ඉන්න. නමුත් දැන් අපි සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් ගත්තොත් ඩිජිටල් කැමරා, වෙබ් කැමරා කියලා ಜಾති දෙකක් තියෙනවා. ඒතර වෙබ් කැමරාවකදී තොරතුරු ගන්න විතරයි පුළුවන්. පරිගණකයෙන් තමයි ඒක ප්‍රතිදානය කරන්නේ. නමුත් දැන් ඩිජිටල් කැමරාවකදී ඔයගොල්ලෝ පාවිච්චි කරනෝනේ ට්‍රිප් එහෙම යනකොට කොහේ හරි යනකොට right. ෆොටෝ එක ගන්න පුළුවන් ඉන්පුට්. ඒ වගේ මේකේ තියෙන ඩිස්ප්ලේ එක මත ඒක ප්‍රතිදානය කරලා බලන්න පුළුවන්. එතකොට ඉන්පුට් අවුට්පුට් කියන ක්‍රියාවන් දෙකම සිද්ධ වෙන උපකරණයක්. ඊළඟට අපිට මෙතන පෙන්වලා තියෙනවා රවුටර් එකක්. රවුටර් එකකටත් ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙනවා. අන්තර්ජාලයෙන් තොරතුරු ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් අන්තර්ජාලයට තොරතුරු මුදා හරින්නත්. එහෙනම් රවුටර් එකක් ඇවිල්ලා ඉන්පුට් අවුට්පුට් ක්‍රියාවන් දෙකම සිදුවන උපාංග. ඒවට අපි කියනවා බයිඩිරෙක්ෂනල් ඩිවයිස්. ද්විතීක උපාංග. හරි බයිඩිරෙක්ෂන් මාතෘකාව දාන ඉන්පුට් අවුට්පුට්. එහෙම නැත්නම් අපි කියනවා බයිඩිරෙක්ෂන්. සිංහලෙන් අපි කියනවා ද්විදිශා උපාංග. ද්විදිශා උපාංග. ඒක ලියන්න. මේ යටතේ අප අධ්‍යයනය කරනු ලබන්නේ තොරතුරු ආදානය හා ප්‍රතිදානය යන තොරතුරු ආදානය සහ ප්‍රතිදානය යන ක්‍රියාදාමයන් දෙකම ඉටු කළ හැකි උපාංග පිළිබඳවයි. right. අපි ලියමු උපාංග CD තැටි, DVD තැටි. දැන් CD DVD කියලා තියෙනවනේ එකක්. CD compact disc සංයුක්ත තැටි, DVD digital versatile disc කියලා එකක් තියෙනවා. ආංකිත තැටි, ಜಾති දෙකම පෙනුමෙන්නම් තැටි. right. pen driver. දැන් pen driver එක වගේම තමයි memory card එක. හැඩේ විතරනේ වෙනස්, ක්‍රියාව සමානයි. ඔබගේ ෆෝන් එකේ තියෙන memory card එකත් ඒ හා සමාන එකක්. ස්පර්ශ තිරය, touch screen. digital camera, ආංකිත කැමරාව. මේකට අපි කියනවා රවුටර්, මාර්ගතය. නැත්නම් තවත් වචනයක් තියෙනවා මං හසුරුව. මාර්ගතය, මං හසුරුව. ඒ කියන හැම වචනෙම දාගන්න පේපර් වල එක එක වෙලාවට එක එක ප්‍රශ්න වචනේ දානවා. එතකොට වරද්ද ගන්නේ නැති වෙන්නේ. මාර්ගතය, එහෙම නැත්නම් මං හසුරුව.
හරි. එතකොට මේ උපකරණවල විශේෂත්වය තමයි ඉන්පුට් වෙලාවට ඉන්පුට් විදිහට පාවිච්චි කරන්න පුළුවන්, අවුට්පුට් වෙලාවට අවුට්පුට් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකම පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා. හරි. right. අපි ඉදිරියට යන්. ඊළඟට පොඩි මාතෘකාවක් දාන්න output methods. ප්‍රතිදාන උපක්‍රම. ප්‍රතිදාන උපක්‍රම. දැන් පරිගණකයේ ප්‍රතිදානය කළ හැකි උපකරණ නෙමේ මෙතනදී අදහස. දැන් උපකරණ අපි මීට කලින් කතා කරා. උපක්‍රම. ඒ කියන්නේ methods කීයක් තිබෙනවද? ඒ methods තුනයි. එකක් තමයි soft copy, hard copy, sound. මෘදු පිටපත්, දෘಢ පිටපත්, ශබ්ද. හරි. එහෙනම් මාතෘකා යටතේ ලියන්න. soft copy මෘදු පිටපත්, දෙක දෘಢ පිටපත් hard disk hard copy, ශබ්ද sound. හරි. දැන් අපිට soft copy එකක් කියන්නේ මොකක්ද? ඒවා soft copy ලැබෙන උපකරණ මොනවද? hard copy ලැබෙන උපකරණ මොනවද? sound. හරි. right. දැන් soft copy මෘදු පිටපත්. දැන් මෘදු පිටපතක් අපි කියන්නේ පරිගණක තිරයක දර්ශන තලයක නිරූපණය කරන දේවල්. ඒ කියන්නේ භෞතික වශයෙන් මගේ අතේ නෑ ඒ ડોකියුමන්ට් එක. පරිගණක තිරයක තමයි තියෙන්නේ. ඒතර පරිගණක තිර තියෙනවනේ එක එක වර්ග. මේ જાතියකේ පෙන්නුවත් ඒක අපිට soft copy එක. දැන් උදාහරණයක් ඔයා වැඩ කරමින් පවතින වෙලාවදී ඔයාට පේන්නේ පරිගණකයේ soft copy. right. එහෙනම් පරිගණක තිර soft copy ඉදිරිපත් කරන එක උපකරණයක්. ඒ වගේම දැන් මොනිටරේ පේන ප්‍රමාණය විශාලනය කරන්න අපි ප්‍රක්ෂේපණ යන්ත්‍ර පාවිච්චි කරන ප්‍රොජෙක්ටර් ඒකත් soft copy එකක්. හරි. එහෙනම් යටින් ලියන්න මේ විදිහට පරිගණක ගත තොරතුරු දර්ශන තලයක් ආධාරයෙන් පරිගණක ගත තොරතුරු දර්ශන තලයක් ආධාරයෙන් පෙන්눔 කිරීමක් මෘදු පිටපත් ලෙස හැඳින්වේ. මෘදු පිටපත් ලෙස හැඳින්වේ. ඒ අනුව පරිගණක තිර මගින් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගින් මෘදු පිටපත් ක්‍රියාත්මක වේ. දැන් ඔබගේ සෙලුලර් දුරකථනයේ වැටෙන්නේ ටච් ස්ක්‍රීන් එකක්නේ ස්පර්ශ තිරයක්. ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙනවා. ඒ වගේ මේකේ තියෙන පිටපත් ක්‍රමවේදයේ පරිගණ ඒ තිරෙන් බලනවා අපි කියන්නේ soft copy එකක්. right. ඊළඟට අපි යන් hard copy එකක්. ඒ කියන්නේ භෞතික වශයෙන්. ඒ කියන්නේ ඒ පරිගණකයේ අඩංගු තොරතුරු අපිට මුද්‍රිත පිටපතක් ලෙස ලබා දෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය මුද්‍රිත පිටපත් තමයි අපි ලබා ගන්න. තව යන්ත්‍ර තිබෙනවා hard copies දෙනේම. දැන් මේ පරිගණක තිරේ තියෙන දේ අපි හිතමු ලෝහමය අනුසාරයෙන් කපලා කොටලා එළියට දෙනවා. එහෙම නැත්නම් විශාල යන්ත්‍රයක් තියෙනවා දැව දාන්න. ඒ කියන්නේ ලී දාපුවම අපි කම්පියුටරේ අඳපු ඩිසයින් එක ඒ ලීයේ කට් වෙලා එළියට එනවා. එතකොට ඒවට අපි කියනවා දෘඩ පිටපත් hard copies. right. hard copies එකට ලියන්න. පරිගණකගත තොරතුරු මුද්‍රිත පිටපත් ලෙස ලබා ගැනීම දෘඩ පිටපත් ලෙස හැඳින්වේ. දෘඩ පිටපත් ලෙස හැඳින්වේ. එතකොට අපි ඉගෙන ගත්තේ වලින් printer එක, plotter යන්ත්‍රය, අර බැනර් ගහන යන්ත්‍ර තියෙනවා කියන විශාල ඒවා ඒකත් එතකොට දෘඩ පිටපතක් තමයි අපිට ලැබෙන්නේ. right. එහෙනම් ප්‍රතිදාන වෙන් වෙන තුන්වෙනි ක්‍රමය තමයි ශබ්ද.
ඔව් ශබ්ද අපිට ලබා ගන්න පුළුවන් ස්පීකර් පද්ධති වලින් පමණි. ශබ්ද. ඒක යටතේ ලියන්න පරිගණකගත ශබ්ද ස්පීකර් පද්ධති මගින් ලබාගත හැකිය. ස්පීකර් පද්ධති මගින් ලබාගත හැකිය. ඔව් එහෙනම් පරිගණකයේ තිබෙන ප්‍රතිදාන උපාංග කියලා ඇහුවොත් වෙනම උත්තරය ප්‍රශ්නයක්. ප්‍රතිදාන උපක්‍රම කියලා ඇහුවොත් වෙනම ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්න දෙක හඳුනා ගන්න ඕනේ. ප්‍රතිදාන උපාංග කිව්වොත් printer එක, පරිගණක තිරය, ස්පීකර්ස්, printer, plotter වගේ යන්ත්‍ර. උපක්‍රම කියලා ඇහුවොත් soft copy, hard copy, sound. එතකොට soft copy ලබා දෙන්න නම් පරිගණක තිර අනුසාරයෙන්ම තමයි. hard copy ලබා දෙන්නේ දෘಢ පිටපත් විදිහට ලබා දෙන්නේ පරිගණක මුද්‍රිත පිටපත්. ශබ්ද ලබා දෙන්නේ අනිවාර්යයෙන්ම ශබ්ද උපාංග. පැහැදිලි? අපි ඊළඟට බලමු අපි පාවිච්චි කරන පරිගණක තිර වර්ග. එතකොට අපි පාවිච්චි කරන තිර ප්‍රධාන ක්‍රම තුනකට තිබෙනවා. එකක් තමයි CRT, අනිත් එක LCD, අනිත් එක LED. right. types of monitor. පරිගණක තිර වර්ග. right. ඒක යටතේ යන්න. පරිගණක සඳහා භාවිතා වන දර්ශන තල පරිගණක සඳහා භාවිතා වන දර්ශන තල තාක්ෂණය අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදේ. තාක්ෂණය අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදේ. දැන් මේකේ පැහැදිලිව පේනවා right. CRT වෙන් කරලා තුනට දාන්න. හරි. CRT. CRT කියන්නේ cathode ray tube. cathode ray tube. cathode ray tube. LCD එකට දාගන්න. liquid crystal displayer. LED වලට දාගන්න. light ting diode. emitting. right. හරි. දැන් ඒක යටින් ඉඩ තියාගන්න නිකන් දල සටහනක් පෙන්눔 කරගන්න. පරිගණක මොනිටර් එකක් ඩිස්ප්ලේ එකක් right. ඊටත් පහළින් ලියන්න. මේකට අපි කියන්නේ සිංහලෙන් කැතෝඩ කිරණ නලය. කැතෝඩ කිරණ නලය. මේකට අපි කියන්නේ
ද්‍රව ස්පටික තිරය. ද්‍රව ස්පටික තිරය. මේකට අපි කියන්නේ ආලෝක විමෝචක දර්ශක. ආලෝක විමෝචක දියෝඩ කිව්වත් හරි. ඩයෝඩ් කියන එකේ සිංහල වචනේ දියෝඩ. ආලෝක විමෝචක දියෝඩ. හරි. දැන් ඒකට පහලින් ලියන්න. ඒක එක්කෙනාගේ ලක්ෂණ ටික පහලට අපි පාලිය කාණ්ඩ තුනට ලියමු. හරි. ඔව්. කැතෝඩ කිරණ අණවල ලක්ෂණ විදිහට ලියන්න. හැබැයි ඒ කෑලි විතරයි. පහලට ඒ කෑලි විතරයි. කැතෝඩ කිරණ අණවල. right. බරෙන් වැඩිය. ඊළඟ කරුණ වැඩි විදුලි ශක්තියක් වැය කරයි. ඊළඟ එක ඒකටම හැසිරවීම අපහසුය. හැසිරවීම අපහසුය. හතරට තුන අනුපාතයට ඊළඟ එක හැබැයි 4:3 අනුපාතයට දර්ශන තලය ක්‍රියාත්මක වේ. හරි හතරස් වගේ ගතියක් නෙනේ. يعني 4යි 3යි. අඩි 4ක් ගත්තොත් අඩි 3යි. අඟල් 4ක් ගත්තොත් අඟල් 3යි. 4:3 අනුපාතයට තමයි තියෙන්නේ. අන්තිමට ඒක ලියන්න. හැබැයි මේකේ කල් පැවැත්ම වැඩිය. දැන් මේක බරින් වැඩි මේකට සාපේක්ෂවනේ අපි කියන්නේ මේ දැනට සාපේක්ෂව. බරින් වැඩි හැසිරවීම අපහසු ඊට පස්සට අර පෙට්ටිය වගේ තියෙන නිසා මත බලන්න ඔයගොල්ලන්ගේ ඉස්සර තිබුණු පළවෙනි ටෙලිවිෂන් යන්ත්‍රය බරින් වැඩි. ඒ වගේම විශාල කරන්ට් එකක් භාවිතා කරනවා. තාප හානියක් තියෙනවා රස්නේ ඒ කිට්ටුවට ගියපුවම. හරි රයිට්. ද්‍රව ස්පටික තිර. දැන් මෙයාට සාපේක්ෂව තමයි අපි මේක කියන්නේ. බරෙන් අඩුය. විදුලි හානිය නැත්නම් විදුලි ශක්ති පරිභෝජනය මෙයාට සාපේක්ෂව අඩුයි. හැසිරවීම පහසුය. එතකොට මේකේ තිරේ ගොඩක් වෙලාවට හතරස් ඒවත් තියෙනවා. නමුත් දැකලා ඇති පුළුල් තිර අපි ඒවට කියනවා full HD. පුළුල් තිර දර්ශන ලබාගත හැකිය. පුළුල් තිර දර්ශන වෙනකොට අනුපාතයේ තියෙන්නේ 16ට 9. දැන් පරිගණකවලදී පළලේවත් තියෙනවා මේ වගේ හතරස් ගතිය 4:3 අනුපාතයේ තියෙනවත් තියෙනවා. මොකද මේකෙන් පස්සේ තමයි මේක හඳුන්වා දුන්නේ. සැහැල්ලුයි හැසිරවීම පහසුයි මේකට වඩා විදුලි පරිභෝජනය අඩුයි. ඒ වගේම පුළුල් තිර මේ ක්‍රමයේදී ලබා ගන්න පුළුවන්. හරි. LED දැන් වර්තමානයේ තියෙන අලුත්ම දේ. right. බරින් ඊතා සැහැල්ලුයි. ඒ කියන්නේ මේකට සාපේක්ෂව තවත් අඩුයි. බරින් ඊතා සැහැල්ලුයි. ඊළඟ එක ලියන්න. කුඩා බල්බ පේන්නේ නැහැ හැට. කුඩා බල්බ ආරාවකින් ඇරේ එකක්. කුඩා බල්බ ආරාවකින්. ඒ කියන්නේ සමූහයක් කියන එකට වචනයකින් තිරය නිර්මාණය වී ඇත. විදුලි ශක්තිය අවමය. මේකට සාපේක්ෂව ඒක තවත් අවමයි. තාපහානිය අඩුය.
පුළුල් තිර දර්ශන ලබාගත හැකිය. full HD. තවත් විශේෂ දෙයක් තියෙනවා ඔයගලන්ට මේකට වඩා මේවල බලනකොට පැහැදිලි දසුන් ලබාගත හැකිය. හැබැයි මෙන්න මේ මොනිටර් එකේ තියෙනට වඩා අඩු කාලයක් තමයි සමහර වෙලාවට මේ දෙකම පවතින්නේ. ඒක කොච්චර තාක්ෂණයේ දියුණු වුණා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ගෙවල් වල තිබුණු පරණ ටෙලිවිෂන් එක සමහරලාට අවුරුදු 15ක් 20ක් විතරත් පාවිච්චි කරලා දැනටත් පාවිච්චි වෙනවා. පැත්තකට දැම්මට. ඒකේ නමුත් තිරේට මුකුත් වෙන්නේ නැහැ. නමුත් ওই පරිගණක තිර ගැන බලන්නකෝ. සමහරලාට අවුරුදු 2 3 යනකොට ඉරි මතු වෙනවා. කලර් පැචස් මතු වෙනවා. එක හැටි. හරි. ඒතර ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේවා රීප්ලේස් කරලා හදන්න බෑ. දැන් මේවා නම් ඉස්සර මතක ඇති රේඩියෝ ෂොප් එකකට ගෙනිහිල්ලා මොහාට කැඩුනම ඒ දේවල් හදන්න පුළුවන්. මේවා රීප්ලේස් කරන්න බෑ. ඒවා කැඩුනොත් ගොඩක් ඒවා විසි කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට අර ප්‍රතිචක්‍රීකරණයට ගොඩක් දේවල් එකතු වෙනවා. මොකද මේවා පාවිච්චි කරන්න බැරි විදිහට නේ හදන්නේ. ඔව්. එතකොට ඒවා ගොඩක් වෙලාවට පොඩි දෝෂයක් මතු වුණත් අපිට ඒවා විසි කරන්න සිද්ධ වෙනවා. හරි. right. අපි යන් තව පොඩි කොටසකට. right. පරිගණක සඳහා පාවිච්චි වෙන මුද්‍රණ යන්ත්‍ර පිළිබඳ බලනවා. types of printers. මුද්‍රණ යන්ත්‍ර. දැන් අපි මුද්‍රණ යන්ත්‍රත් ඒකේ තියෙන ටෙක්නොලොජි එක අනුව තාක්ෂණය අනුව වර්ග කරනවා ප්‍රධාන කොටස් දෙකකට. එක වර්ගයකට අපි කියනවා ඉම්පැක්ට් ඝට්ටණය වන. non impact ඝට්ටණය නොවන. ඒ කියන්නේ ගැටෙනවා. ඒ කියන්නේ දැන් අපි පැන්සලෙන් කඩදාසිය මත ගැටීමෙන් තමයි අපි ලියන්නේ. ඉම්පැක්ට් ක්‍රමයට තමයි අපි ලියන්නේ. පැන්සල නිකන් පොත උඩින් ගෙනියනකොට අකුරු ලියවෙන ක්‍රමයක් නැහැනේ. non impact ක්‍රමයක් නැහැ. නමුත් මුද්‍රණ යන්ත්‍රවලදී තියෙනවා මේ ක්‍රම දෙක. හරි. types of printer දාගන්න මාතෘකාව. ඒකේ ලියන්න මුද්‍රණ යන්ත්‍ර වර්ග. හරි. ඒක යටතේ ලියන්න පරිගණක සඳහා භාවිතා වන මුද්‍රණ යන්ත්‍ර. පරිගණක සඳහා භාවිතා වන මුද්‍රණ යන්ත්‍ර ඒවායේ භාවිතා වන තාක්ෂණය අනුව ඒවායේ භාවිතා වන තාක්ෂණය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. හරි. පෙන්වන්න දෙපැත්තට ඉම්පැක්ට්. සිංහල වචනේ මොකද්ද? ඝට්ටණය වන. කැපිටල් ගයන්න. ඝට්ටණය වන. ඊළඟ වර්ගය මොකද්ද? non impact ඝට්ටණය නොවන. හරි. ඒක යටතේ වර්ග ටික දාගන්න. ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍ර තිබෙනවා. line printer. dot matrix printer. මේ printerේ නම නෙමෙයි ඒ printer වර්ගේ. එහෙම නැත්නම් ඒ printer එකේ ක්‍රියාත්මක වන මුද්‍රණ ක්‍රමවේදයට අනුව දාපු නම. නැත්නම් printer වලට අර වාහන වලට එක එක නම් දාලා තියෙනවා වගේ මේ printerේ නම නෙමෙයි. වැරදි තේරුම් ගන්න එපා. එහි පාවිච්චි වෙන තාක්ෂණික ක්‍රමවේදය අනුව දාලා තියෙන නම. හරි. line printer dot matrix printer. දැනට ඉංග්‍රීසි ලියා ගන්න අපි පැහැදිලි කරනකොට ඒක බලමු. non impact පැත්තේ දාගන්න inkjet printer, bubble jet printer, thermal printer, laser printer. හරි. ඒ යටතේ අපි අනුමාත්‍රකාව දාගමු. ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍ර. ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍ර. ඒක යටතේ ලියන්න මේ විදිහට. මෙම මුද්‍රණ යන්ත්‍ර
ක්‍රියාත්මක වන්නේ කඩදාසිය මත මුද්‍රණ හිස ගැටීමෙන් head මුද්‍රණ හිස ගැටීමෙන් මුද්‍රණ කටයුතු සිදුවේ. මෙහි ක්‍රම දෙකක් පවතී. එක පේලි මුද්‍රණ යන්ත්‍රය. පේලි මුද්‍රණ යන්ත්‍රය. වරාණ ඇතුළේ දාන ලයින් printer. දෙක අහගන්න හොඳට තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය. තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය. ඉංග්‍රීසියෙන් අපි කියනවා dot matrix printer. දැන් මේව ගොඩක් වෙලාට ඔයගොල්ලෝ දකින්නවා නම් අඩුයි. නමුත් සමහර තැන්වලට ගියපුවම ඔය සමහර ආයතනවල රිසිට් බිල්පත් වගේ දේවල් print කරන්න ඔවැනි යන්ත්‍රයක් තිබෙනවා. ඒවලදී ගොඩක් වෙලාට මේ මුද්‍රණ කටයුතු සිදු වෙනකොට ශබ්දිකුත් වෙනවා. චිරීස් 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 ගාලා printer එක වැඩ කරන ශබ්දය ඇහෙනවා. එවැනි ඒවලදී ගොඩක් වෙලාට දැකලා ඇති අපි පාට එහෙම නැත්නම් වර්ණ ඡායාරූප ගන්න පාවිච්චි කරන්නේ බෑ. කළු පාටින් හෝ ඒ නිශ්චිත වර්ණයකින් විතරක් මුද්‍රණ කටයුතු කරන්න පුළුවන්. මේකේ සාමාන්‍ය න්‍යාය වෙන්නේ මෙන්න මෙතන තියෙනවා printer එකට දාලා තියෙන රිබන් එකක්. ඒ රිබන් එකට මෙහායින් තියෙනවා පරිගණකයේ printer එකේ හිස head එක. රිබන් එකට එහා පැත්තෙන් තියෙනවා කඩදාසිය. එතකොට මේ head එක මගින් ඒ රිබන් එක උඩ ටච් කරනවා. හරියට අර කාබන් කොලයක් අපි තියලා ලියනවා වගේ. එතකොට මේ හිස මේ පැත්තට ගමන් කරනවා. දෙපැත්තට. ගමන් කරනකොට ඒ අදාළ පේලිය මුද්‍රණය කරගෙන යනවා. ආයෙ මුද්‍රණය කරගෙන යනවා. ඒකට තමයි පේලි මුද්‍රණ යන්ත්‍රය කියලා කියන්නේ. හැබැයි මේ මුද්‍රණ යන්ත්‍ර ගොඩක් මිල අධිකයි. තල වශයෙන් රුපියල් 40000ක් 35000ක් විතර. මොකද කල් පැවැත්ම වැඩි. මොකද රජයේ ආයතනවල ෆොටෝස් ගන්න නෑනේ ගොඩක් වෙලාට. ඒවල තියෙන්නේ ලිපි ලේඛන වලට අදාළ මුද්‍රණ කටයුතු සඳහා කරන වැඩ කටයුතු විතරයි. එතකොට බිල්පත් මුද්‍රණය කරනකොට ගොඩක් වෙලාවට මේ යන්ත්‍රය සහයෝගය දක්වනවා. හරිද? තිත්ඥාස මුද්‍රණ යන්ත්‍රය ටිකක් මේ වගේ. ඒ කියන්නේ හැඩය ප්‍රශ්නයක් නෑ. ඒකේ හෙඩ් එකේ විශේෂත්වය තමයි දැන් මේකෙදි අකුරක් වදින්න මේ ලයින් ක්‍රමයටනේ යන්නේ. ඒතර මේ පේලි යනකොට මේ L අකුරේ I අකුරේ P අකුරේ උඩ කෑල්ල ගහන් යනවා. ආයෙ ටිකක් පල්ලෙහාට ඇවිල්ලා ඊළඟ කෑල්ල ගහගෙන යනවා. එතකොට මේ වචනයක් වදින්න සමහරවිට ලයින් 15ක් 20ක් විතර පල්ලෙහාට යන්න ඕනේ. මෙහෙම ඇඳ එන්නේ. ඩොට් මේට්‍රික්ස් සිස්ටම් එකේදී වෙන්නේ අදාළ අකුර එකවර කොටනවා. අර පච්ච කොටනවා වගේ. චිරි ගාලා එකපාරට කොටනවා. එතකොට ඒකට අපි කියනවා තිත්ඥාස මුද්‍රණ යන්ත්‍රය. එතකොට මුලින් ආවේ මේක පසුව තාක්ෂණයේ දිනුනලා මේක. හැබැයි මේ වර්ග දෙකම අයත් වන්නේ ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍ර විදිහට. හරි. යටින් පොදුවේ දාන්න මේවල ලක්ෂණ මිල ඉහළය දැන් භාවිතයෙන් අඩුයි. නමුත් මිල ඉහළය තනි වර්ණයෙන් පමණක් මුද්‍රණය වේ. තනි වර්ණයෙන් පමණක් මුද්‍රණය වේ. අක්ෂරවල ගුණාත්මක භාවය අඩුය. පැහැදිලි ක්වොලිටි නෑ අකුරු. අක්ෂරවල ගුණාත්මක භාවය අඩුය. වරකට ලබාගත හැකි පිටපත් ගණන අඩුය. අර ෆොටෝකෝපි මැෂින් එකෙන් පටස් ගාලා ඉන්නේ නැහැ. එක කොලයක් මුද්‍රණය කරන සමහරවිට විනාඩියක් දෙකක් විතර ගත කරලා තමයි එකක් දෙන්නේ. ඇයි? හිමින් පටි ගහලා තමයි කඩදාසි ඉවර කරන්නේ.
ඊළඟ වර්ගය අපි බලමු. ඊළඟට දාන්න non impact. ඝට්ටණය නොවන මුද්‍රණ යන්ත්‍ර. non impact. ඝට්ටණය නොවන මුද්‍රණ යන්ත්‍ර. ඒකට කියන්න කඩදාසිය මත ගැටීමක් සිදු නොවි. කඩදාසිය මත ගැටීමක් සිදු නොවි. මුද්‍රණ කටයුතු සිදුවේ. සාමාන්‍ය නිවෙස්වල පොදු කටයුතු සඳහා පොදු කටයුතු සඳහා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඉන්ජෙක්ට් කියන්නේ තීන්ත විදුම් තාක්ෂණය. බබල් ජෙට් තීන්ත කාන්දු තාක්ෂණය. එතකොට මේ තීන්ත විදුම් සහ තීන්ත කාන්දු තාක්ෂණ දෙක පාවිච්චි වෙනවා. බබල් ජෙට් දැන් ගොඩක් වෙලාට අඩුයි. ඉන්ක්ජෙට් ඒකට කාට්‍රිජ් කල කාට්‍රිජ් භාවිතා කළා. තින්ත කාට්‍රිජ් භාවිතා කළා. මේවා ටිකක් මිලෙන් අඩුයි. මුද්‍රණ යන්ත්‍ර මිලෙන් අඩුයි. නමුත් ගුණාත්මක භාවයෙන් වැඩි ටිකක් මුද්‍රණ වර්ණ මුද්‍රණ කරන්න පුළුවන්. කටයුතු කරන්න පුළුවන්. නඩත්තුව ගොඩක් අපහසුයි. මොකද හේතුව මේ කාට්‍රිජ් වලින් මුද්‍රිත පිටපත් ලබා ගන්න පුළුවන් ප්‍රමාණය ගොඩක් සීමිතයි. නමුත් ඒ කාට්‍රිජ් වල මිල ප්‍රින්ටරේ ප්‍රමාණයටම කිට්ටු වෙනවා ඊළඟට මිලදී ගන්න ගියාම. ඊළඟට තිබෙනවා දැන් ඔය අර අපි වෙනද ව්‍යාපාරික කටයුතු වලදී අර බිල්පත් මුද්‍රණය කරන්න, දත්ත මුද්‍රණය කරන්න පාවිච්චි කරන නවතම ක්‍රමවේදය. අපි ඒකට කියනවා තර්මල් ප්‍රින්ටර්. තර්මල් ප්‍රින්ටර් එකේ තර්මල් කියන්නේ උෂ්ණත්වය. එතකොට මේකේ ක්‍රියාදාමය වන්නේ විශේෂිත කඩදාසියක් තියෙනවා. ඒ කඩදාසියේ විශේෂත්වය තමයි උෂ්ණත්වය වෙනස් වෙනකොට පාට කළු වෙනවා. එතකොට මේ උෂ්ණත්වය වෙනස් කිරීම මගින් තමයි මුද්‍රණ කටයුතු මේ කඩදාසියේ සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් ඔය බස් ටිකට් මැෂින් අලුතෙන් තිබෙනවා. ගොඩක් වෙළඳ කටයුතු වලදී මේ වගේ රිසිට් පත් ලබා දෙන, බිල්පත් ලබා දෙන යන්ත්‍ර බහුලව දක්නට ලැබෙනවා. ඒ වලට අපි ඔක්කොටම කියන්නේ තර්මල් ප්‍රින්ටර්. හරි. එවැනි කඩදාසියක් අරගෙන නියපොත්තෙන් නැවත ඉරක් ඇන්දොත් කළු පාටින් මතුවෙනවා. හේතුව ඝර්ෂණය නිසා උෂ්ණත්වය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙනකොට ඒ කඩදාසියේ වර්ණය වෙනස් වෙනවා. හරි. ඊළඟට තියෙනවා ලේසර් ප්‍රින්ටර්. ලේසර් ප්‍රින්ටර්ස් වලදී මිල අධික තත්වයක උපකරණයක්. ඒ වගේම දැනට තියෙන මුද්‍රණ යන්ත්‍ර අතරින් ඊටාම ඉහළ ක්වොලිටි එකක්, ඊටාම ඉහළ මට්ටමක ගුණාංග ඇති මුද්‍රණ කටයුතු සිදු කිරීමට පාවිච්චි කරන එකක්. ඒ වගේම ගන්න පුළුවන් පිටපත් ප්‍රමාණය ගොඩක් වැඩි. වැඩි කියන එක අදහස් කරේ පිටපත් සමහරලාට මේ කලර් කාට්‍රිජ් වලින් පිටපත් 25000ක් 30000ක් විතර වගේ මුද්‍රණය කරන්න පුළුවන් හැකියාව පවතිනවා. එතකොට ලාභදායී ක්‍රමයක්. ලාභදායී කියන්නේ මුද්‍රණ කොට වියදම ටිකක් අඩු තත්වයක පවතිනවා. නමුත් අර ගුණාත්මක භාවය ඉහළ නිසා හම්බ කරන ප්‍රමාණය වැඩි. එහෙම නැත්නම් ලේසර් ප්‍රින්ටිං ගත්තයි ගම ටිකක් වැඩියෙන් දීලා තමයි ගේන්නේ. ඒතකොට මුද්‍රණ යන්ත්‍රය සාමාන්‍ය ලක්ෂ 2.5මාරෙන් ඉහළට මුද්‍රණ යන්ත්‍ර පවතිනවා. ඒතකොට නිවෙස්වල භාවිතයේ ගොඩක් වෙලාට අඩුයි වියදම නිසාම. ඔය මුද්‍රණ කටයුතු කරන ආයතනවල ගොඩක් වෙලාට ලේසර් ප්‍රින්ටර්ස් භාවිතා වෙන ඔය එක එක වැඩ කටයුතු සඳහා. ඒ වගේම මුද්‍රණයේදී ශබ්දයක් නිකුත් වෙන්නේ නැහැ. අර ඝට්ටණය වන මුද්‍රණ යන්ත්‍රවලදී බොහොම පැහැදිලි ශබ්දයක් නිකුත් වෙනවා. හරි. දැන් මීට අමතරව පොතේ තියෙන කරුණුත් නැවත කියවන්න. එතකොට තව අදහසක් ගන්න පුළුවන්. එතකොට දැනගන්න ඕන කරුණු ටික තියරි එකක් විදිහට දැනගන්න ඕන කරුණු ටික ඔච්චරයි. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහෝ වෙලාවට පාසල් පටන් ගත්තොත් අපි සුපුරුදු පරිදි ආයතනය විවෘත කරනවා. එහෙම වුණොත් වැඩ කටයුතු ආයතනය තුලම සිදු කරගෙන යන්න පුළුවන්. එතකන් අපි ඉවසීමෙන් මේ ක්‍රමයට අපි අධ්‍යයනය කරගෙන යමු.
හරි. ඒ වගේම අර වර්ඩ් වලට ටියුට් එක මුද්‍රණය කරලා තියෙනවා. ඒක ඇවිල්ලා අරගෙන යන්න. මට දන්න තරමින් නම් එක්කෙනෙක් වගේ තමයි අරන් ගියේ. අනික කිසිම කෙනෙක් ඒක අරගෙන ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සමහර අයට බහුතරයක් වර්ඩ් පුළුවන්. නමුත් ඒ පුළුවන් වුණාට විභාගෙදී අහන ගැටලු වලට පුරුදු වෙන්න නම් ඒ මං කියන ක්‍රමවේදේ අනුගමනය කරන්න ඕනේ. හරි. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. දැන් ඊළඟ දවසේ මම පන්තිය කරන්නේ වර්ඩ් වලට අදාළව. හරිද? රයිට්. එහෙමනම් මම නතර වෙනවා. good night.